හොඳයි මේ දවස් ටිකේ අපි ඩිස්කස් කළේ සිස්ටම් එකක් ඩෙවලොප් කරනකොට පාවිච්චි කරන සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක. සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ අපි ස්ටේජස් 6ක් තියෙනවා කියලා කතා කළා. ඒ ස්ටේජස් වලින් identification of requirements, designing the solution, coding the solution කියන ස්ටෙප් 3 කතා කළා. මේ සොලියුෂන් එක කෝඩ් කරනකොට පුතේ coding the solution කියන ස්ටෙප් එකේදී අපි මේ suitable programming language එකක් නැත්නම් suitable computer language එකක් පාවිච්චි කරලා සිස්ටම් එක කෝඩ් කරනවා. ඒ කියන්නේ මේ හදාගත්ත solution එක ඒ කියන්නේ software එක develop කරන්න පටන් ගන්නවා. එතකොට මේ software එක develop කරනකොට අපි එතෙද්දි පාවිච්චි කරන coding අපි ලියන coding පුළුවන් තරම් සරල වෙන්න ඕනි, simple වෙන්න ඕනි. අපි ලියන coding simple වෙන්න ඕනි. ඒව simple වෙන තරමට සරල වෙන තරමට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම කාර්යක්ෂමයි අපි කරන වැඩේ efficiency එක වැඩි. ඒ වගේම ඒ කෝඩ් එක තේරුම් ගන්න පුළුවන්. අපි උදාහරණයකට හිතමු අපි software company එකක project එකක් software එකක් develop කර ඉන්නවා. අපි ඒ company එකෙන් අස් වෙලා වෙනින් company එකකට යනවා. ඉතින් අර develop කර හිටපු system එක වෙනින් කවුරු හරි දැන් බාර ගන්න ඕනේ develop කරන්න. ඒ බාර ගන්න කෙනාට තේරුම් ගන්න පුළුවන් අපි මේ කෝඩ් ටික simple විදිහට ලියලා තිබ්බොත්. අපි මහා ගැඹුරු විදිහට සංකීර්ණ විදිහට කෝඩින් ටික ලියලා තිබුණොත් තව කෙනෙක්ට තේරුම් ගන්න බෑ. එතකොට බැරි වෙලා හරි කෝඩින් වල අපේ වැරැද්දක් වෙලා තිබුණොත් දැන් අපිටම සමහර වෙලාවට වැරැද්ද හොයාගන්න බෑ. අපි කෝඩ් කරපු එක ටෙස්ට් කරනවනේ. ටෙස්ටින් වලදී වැරැද්ද හොයාගන්න බෑ. එතකොට මේ වැරැද්ද හොයාගන්න සහ ඒක ආපහු මේන්ටේන් කරගන්න ඒක ඩීබග් කරගන්න ගොඩක් කාලයක් සහ ගොඩක් වියදමක් යනවා. ඒ නිසා අපි කෝඩින් ලියනකොට පුළුවන් තරම් සිම්පල් විදිහට ලියන්න ඕන. හොඳයි අපි එතන අලුත් ටූල් එකකින් ලියාගමු coding of the solution කියන එකටම තව පොයින්ට් එකක් ලියාගමු මෙහෙම. making the code simple and efficient. Making the code simple and efficient. Making the code simple and efficient enables making the code simple and efficient enables one to develop and understand easily. One to develop and understand easily. අපිට එතකොට කෝඩ් එක සිම්පල් වුණාම කාර්යක්ෂමව වැඩේ කරගන්නත් පුළුවන්. කෝඩ් එක තේරුම් ගන්නත් පහසුයි. ඊළඟ රූලෙන් ලියන්න තව පොයින්ට් එකක් ලියාගමු. A well written code. හොඳින් ලියන ලද ක්‍රමවත්ව ලියන ලද a well written code makes it easy to read and
understand. A well-written code makes it easy to read and understand and reduces understand and reduces maintenance cost. Reduces maintenance cost. Maintenance system එක පවත්වාගෙන යාමේ maintain කිරීමේ maintenance maintenance cost. හරි එතකොට පුතේ ඕන්න දැන් අපි කෝඩින් කියන ස්ටෙප් එකට ඇවිල්ලා කෝඩින් සිස්ටම් කෝඩින් කියන ස්ටෙප් එකේදී ඔන්න කෝඩ් කරනවා. එතකොට මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් programming languages? බලන්න දන්න ඒවා තියෙනව නම් කියන්න. computer languages නැත්නම් programming languages මොනවද? දන්නවද? There are several types of programming language. Example, Pascal. In your grade 11 book, you have to learn about Pascal. Python. In the A-level syllabus, if you are study ICT, you can study about Python. Pascal, Python, Java, C, C++, C#. Likewise, these are the programming language. මීට වඩා programming languages එක එක මේ programming languages ගොඩක් තියෙනවා. programming languages කියලා ලියලා පොඩි dash එකක් දාලා ලියාගමු අපි programming languages ටික. my screen එකේ ලියන්නම්. programming languages කියලා ලියා ගන්න. computer languages කියනවා programming languages කියනවා. Pascal, Python, Java, C, C++, C#. These are the examples for programming languages. තව අපි පළවෙනි පාඩම ඉගෙන ගන්නකොට තව programming languages ටිකක් අපිට හවු වෙනවා. basic කියලා එහෙම අපි ඒ ටික එතෙද්දි කතා කරමු. Pascal, Python, Java, C, C++, C#. හරි පුතේ. එතකොට ඔන්න දැන් අපි කතා කළේ coding of the solution කියන step එක. After the coding of the solution, there is another phase, testing and debugging. It is very important, testing and debugging. This is a single presentation, but you can see some pictures. Testing and debugging.
එතකොට මේ ටෙස්ටින් ඇන් ඩීබගින් කියන එකේදී අපි හදපු සිස්ටම් එක ටෙස්ට් කරනවා. ටෙස්ට් කරලා ඩීබග් කරනවා කියන්නේ ඩීබග් දෝෂ ඉවත් කරනවා. ඒ ඩීබග් කියලා නම වැටිලා තියෙන්නේ. ඊට කලිනුත් මම ඉස්සර දවසක කියලා දීලා තියෙනවා ඩීබග්. දැන් බග් කියන්නේ මකුණා කියන අදහසනේ. මකුණා නැත්තම් කෘමියා කියන අදහස තමයි බග් කියන එකේ මීනින් එක තියෙන්නේ. ඉස්සර ඔය ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර්ස් තියෙන කාලේ ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර්ස් වල වැකියුම් ටියුබ්ස් නේ පාවිච්චි කළේ. එතකොට මේ ඒ ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර් වල ඒ කම්පියුටර් එක වැඩ කරන්නේ නැතුව ගියාලු. කම්පියුටර් එක වැඩ කරන්නේ නැතුව ගියාම එයාලා දැන් එරර් එක හොයනවලු හොයාගන්න බැරිලු. එක තැනක ওই වැකියුම් ටියුබ්ස් එක ඒ කියන්නේ වැකියුම් ටියුබ්ස් එකක් අතර මේ පොඩි මකුණෙක් හිටියලු. එතනින් කරන්ට් එක පාස් වෙන්නේ නැති නිසාලු ඒ කම්පියුටර් එක වැඩ කරන්නේ නැතුව ගිහින් තියෙන්නේ. එතකොට එතනට හේතු වෙච්ච එරර් එක නැත්තම් වැරද්ද මේ බග් කෙනෙක්නේ. පොඩි මකුණනේ. ඒකට හේතු උනේ. ඒ නිසා එදා ඉඳන් කම්පියුටර් වලදී වැරද්දකට බග් කියන වචනේ පාවිච්චි කළාලු. එරර් එකකට බග් කියන වචනේ. ඊට පස්සේ වැරද්ද ඉවත් කරන එකට එරර් එක අයින් කරන එකට ඩීබග් කියන වචනේ පාවිච්චියට ගත්තලු. ඒකයි ඩීබගින් කියලා කියන්නේ. ටෙස්ටින් ඇන්ඩ් ඩීබගින්. එතකොට අපි සිස්ටම් එක ටෙස්ට් කරනකොට එක එක දෝෂ අහුවෙන්න පුළුවන්. කොච්චර හොඳට ප්‍රෝග්‍රෑම් එක ලියුවත් කොහෙන් හරි දෝෂයක් අපිට අහුවෙන්න පුළුවන්. එතකොට මේ දෝෂ ටික හඳුනාගෙන ඒවා ඉවත් කිරීම තමයි මේකේ මේන්ම ටාගට් එක වෙන්නේ. The main objective is the testing and recover these errors. මේ errors ටික recover කරන එක තමයි හේතු වෙන්නේ. කොහොමද මේ වැරදි ඇති වෙන්නේ? මොන ස්ටෙප් එකේදීද මේ වැරදි ඇති වෙන්න පුළුවන්? දෝෂ ඇති වෙන්න පුළුවන්? දැන් අපි SDLC එකේ ඔය system development life cycle එකේ ස්ටෙප් 3ක් කලින් ආවනේ. එන්නේ ස්ටෙප් 3 මොනවා හරි errors ඇති වෙන්න පුළුවන්. දැන් තුන්වෙනි ස්ටෙප් එක අපි කියනවා coding of the solution කියන ස්ටෙප් එකේදී coding errors ඇති වෙන්න පුළුවන්. කෝඩ් කරනකොට දෝෂ ඇති වෙන්න පුළුවන්. එතකොට ඔන්න අපි මේ coding errors ටික හදන්න ඕනේ. දෙවනි පියවරේදී සිස්ටම් එක ඩිසයින් කරනකොට වැරදි ඇති වෙන්නත් පුළුවන්නේ. එතකොට මේ ඩිසයින් කරනකොට ඇති වෙච්ච වැරදි නිවැරදි කරගන්න පුළුවන් වෙන්නත් ඕන. ඊට පළවෙනිම පියවරේදී identification of requirements requirement identify කරගන්නකොට යම් දෝෂ ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ දෝෂ නිවැරදි කරගන්න ඕන. එතකොට මේ errors මොනවද කියලා කටපාඩම් කරන්න ඕනේ. අපි ඉන්නේ දැන් 4th step එකේ. 4th step එකට කලින් step 3ක් තිබුණා. errors වෙනවා නම් වෙන්න තිබුණේ ඔන්න ඔය step 3ේදී. ඒ step 3 මොනවද කියන එක ඒ step 3ේදී ඇති වෙන්න පුළුවන් දෝෂ. coding කියන step එකේදී coding errors ඇති වෙන්න පුළුවන්. designing step එකේදී designing errors ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ requirement identify කරගන්නකොට එතන දෝෂ ඇති වෙන්න පුළුවන්. එන්නේ ඇති වෙච්ච දෝෂ නිවැරදි කරගන්න එක තමයි මේ 4th step එකේදී වෙන්නේ. testing and debugging කියන එකේදී සිද්ධ වෙන්නේ. Okay, write down the topic testing and debugging. 4th step, put a number 4 and write down testing and debugging. Testing and debugging. Write down under the topic the main objective. The main objective
the main objective of this the main objective of this phase PHASE adiyaredi PHASE adiyara phase is to the main objective of this phase is to resolve විසඳන්න resolve 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 errors RESOLVE resolve errors. Full stop. Resolve errors. Full stop. Errors in coding. Errors in coding. Errors in coding comma planning errors in coding comma planning and requirements are corrected. Requirements are corrected. Errors in coding, planning and requirements are corrected. දැන් exam එකේදී එහෙම testing and debugging වලදී resolve කරන errors මොනවද කියලා ඇහුවොත් errors in coding, errors in planning, errors in requirements කියලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. coding වලදී ඇති වෙච්ච වැරදි, planning වලදී ඇති වෙච්ච වැරදි, requirements identify කරනකොට ඇති වෙච්ච වැරදි තමයි අපි resolve කරන්නේ. එතකොට පුතේ මේ requirements මේ errors resolve කරන මේ තියෙන වැරදි විසඳන ක්‍රම හතරක් තියෙනවා. අපිට සිලබස් එකේ ක්‍රම හතරයි. මේකේ තව ගොඩක් විහිදිච්ච පරාසයක් තියෙනවා. ටෙස්ටිං and debugging කියන එකේ අපිට ඉගෙන ගන්න තියෙනවා methods හතරක්. එකක් තමයි unit testing. Unit testing, integration testing, system testing and acceptance testing. ඔන්න ඔය testing වර්ග හතර පිළිවෙලට මතක තියෙන්නත් ඕනේ. Unit, integration, system and acceptance. එතකොට අපි බලමු මොකක්ද මේ unit test. Unit test. Unit testing. එතකොට මේ unit testing කියන එකේදී පුතේ අපි හදපු system එකේ කොටස් වෙන වෙනම පරීක්ෂා කරනවා. අපි හිතමු ඉස්කෝලේ ඔෆිස් එකට අපි system එකක් හැදුවා. ඉස්කෝලේ ඔෆිස් එකේ සිදු වෙනවා නිවාඩු සටහන් කර ගැනීම වෙනවා. පඩි සකස් කිරීම සිදු වෙනවා. ඊට පස්සේ කාල සටහන් සකස් කිරීම සිදු වෙනවා. ළමයිගේ ලකුණු එන්ටර් කරන එක සිදු වෙනවා. ඒ වගේ අපි ක්‍රියාවලි හතරක් තියෙනවා කියලා හිතමුකෝ. මෙන්න මේ එක යුනිට් එක නිවාඩු සකස් කිරීම කියන යුනිට් එක. පඩි සැකසීම කියන යුනිට් එක. එහෙම කොටස්
වෙන වෙනම අරගෙන පරීක්ෂා කරන එක තමයි යුනිට් ටෙස්ටිං. යුනිට් ටෙස්ටිං කියලා කියන්නේ කොටසින් කොටස. ඔයාලට පින්තූරේ පේනවා ඇති එක එක කොටස් වෙන වෙනම පරීක්ෂා කරන එක තමයි යුනිට් ටෙස්ටිං. ඒකේ නමේම තේරුම තියෙනවා ඒකක පරීක්ෂාව. Second one integrated testing. නැත්තම් අපි කියනවා integration testing, integrated testing. integrate කරනවා කියන්නේ කොටස් එකිනෙක අමුණනවා, එකට සම්බන්ධ කරනවා. කොටස් දැන් අපි නිවාඩු කියන කොටසයි වැටුප් කියන කොටසයි කොටස් දෙක එකට එකතු කරනවා. එකට එකතු කරලා මේ දෙක හරියට වැඩ කරනවාද? ඊට පස්සේ ඒකට තවත් කොටසක් අමුණනවා. දැන් මේ කොටස් තුනම එකට වැඩ කරනවාද? එහෙම ටෙස්ට් කරන එකට තමයි අපි integrated testing කියන්නේ. integrated testing. The next step system testing. Check the full system. සම්පූර්ණ සිස්ටම් එකම චෙක් කර බලනවා. සම්පූර්ණ සිස්ටම් එකම චෙක් කර බලනවා. අපි ඉන්පුට් එක දීලා ඒකට අවුට්පුට් එක හරි අවුට්පුට් එක එනවද? මෙතන මේ බටන් එක ක්ලික් කළාම හරියට මේ අපි බලාපොරොත්තු වෙන එක ලැබෙනවද? මුළු සිස්ටම් එකම හරියට වැඩද? Finally, we test the acceptance testing. Acceptance testing. This is the very important step. මේක ගොඩක් වැදගත් පියවරක්. අපේ අර මුලින් කතා කරපු unit testing, integrated testing, system testing කියන තුනම හරි ගියත් වැඩක් නෑ. acceptance testing එක වැරදුනොත්. කවුද මේ system එක acceptance testing එක කරන්නේ? මේ system එක ඉල්ලපු කට්ටිය. අපි හිතමු ඉස්කෝලේ ඔෆිස් එකට සිස්ටම් එක හැදුවේ. අපි ඉස්කෝලේ ඔෆිස් එකේ වැඩ කරන අයට මේ සිස්ටම් එක දීලා කියනවා මෙන්න මෙහෙම මේකින් වැඩ කරගන්න පුළුවන්. කියලා අපි එයාලට මෙන්න මේ වගේ වැඩ ටික කරගන්න පුළුවන් කියලා මේක එයාලට කියනවා. එතකොට එයාලා කිව්වොත් නෑ මට මේක නෙමෙයි අවශ්‍ය උනේ මේ වෙනින් විදිහ එකක්. අපි බලාපොරොත්තු උනේ මේක නෙමෙයි. එහෙම කියලා එයාලා මේක ඇක්සෙප්ට් කළේ නැතොතින් අපිට සිස්ටම් එක ගෙදර තියාගන්න තමයි වෙන්නේ. එතකොට මේ ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. යූසර්ස්ලට දීලා එයාලට ඒක යූස් කරන්න ඉඩ දීලා හරි වැරදි බලා ගන්නවා. එයාලා කියනවා නෑ මෙතන මට උවමනා වෙනවා මෙන්න මේ වගේ දේකුත් ඇතුළු කරගන්න. මට අවශ්‍යයි නිවාඩු දැන් නිවාඩු පිළිබඳ කරන මිස් කියනවා මට නිවාඩු දින ගණන විතරක් නෙමෙයි මේ නිවාඩු ගන්න හේතුවත් මෙතන සටහන් වෙන්න ඕනි. එතකොට ඔන්න අපි එයාගේ මේ ඒ අදාළ පුද්ගලයාගේ රික්වයර්මන්ට් එක අනුව අපි පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න වෙනවා අපේ සිස්ටම් එක. එතකොට තමයි එයාලා දැන් හරි දැන් මට මේ වැඩේ කරගන්න පුළුවන්. එයාලා එතකොට ඇක්සෙප්ට් කරනවා මේ සිස්ටම් එක දැන් මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට යූසර්ස්ලට දීලා ඒක යූස් කරන්න දීලා මේක හරිද වැරදිද කියලා බලා ගන්න එක තමයි acceptance testing එකේදී වෙන්නේ. Okay, write down the next step. Fourth one, testing and debugging. Testing and debugging. Testing and debugging. අපි ටොපික් එක ලිව්වනේ ටොපික් එක ලියලා මේ පොයින්ට් එකකුත් ලිව්වා. ආයි එහෙම ටොපික් එක ලියන්න එපා. හරි. අපි මෙහෙම ලියාගමු යටින්. there are several methods to test a system. There are several methods to test a system.
put a number 1 අංක දාලා ලියා ගන්න පුතේ 1 2 3 4 කියලා අංක දාලා unit testing first one unit testing unit unit testing second one integration testing integration testing integration testing නැත්නම් අපි කියනවා integrated කියලාත් කියනවා පුතේ එළ ඉරක් ගහලා ලියා ගන්න ඒ වචනේ integrated 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 testing කියලාත් කියනවා third one system testing system testing fourth one acceptance testing acceptance acceptance testing acceptance testing හරි අපි ඔය මේ ටෙස්ටින් වර්ග 4 ගැන පොඩි විස්තරයක් ලියා ගන්න ඕනේ මොකක්ද යුනිට් ටෙස්ටින් කියන්නේ මොකක්ද ඉන්ටිග්‍රේෂන් ටෙස්ටින් කියන්නේ කියලා ඒ නිසා මුලින්ම ලියා ගන්න පුතේ යුනිට් ටෙස්ටින් කියලා ආපහු සබ් ටොපික් එකක් යුනිට් ටෙස්ටින් ටෙස්ටින් වර්ග 4 ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ යුනිට් ටෙස්ටින් එතනින් ලියා ගමු each unit in the system each unit in the system is tested each unit in the system is tested second one integration testing දැන් එතකොට මේ ඉන්ටිග්‍රේෂන් ටෙස්ටින් එකට එන්න නම් අපි යුනිට් ටෙස්ටින් එක කරලා තියෙන්න ඕනේ. After completing the unit testing we can start the integration testing. Unit testing එක කියන කොටස් එකට චෙක් කරලා ඉවරයි. ඒව එකට සම්බන්ධ කරලා චෙක් කරන එක තමයි integration testing එකේදී වෙන්නේ. integration testing කියන එකේ යටතේ ලියන්න units already tested units already tested and
debug, debug, DEBUGGED, DEBUGGED, units already tested and debug, DEBUGGED, debug are integrated to form, FORM, form the complete system and form the complete system and the integrated system, the integrated system the integrated system is tested at this stage මම ආපහු කියන්නම් හරිද කියලා බලන්න. Units already tested and debug are integrated to form the complete system, and the integrated system is tested at this stage. Okay, next one, system testing. Third one, system testing. System testing කියලා කියන්නේ complete system එක test කරනවා. අපි දෙන input වලට අදාළව output එක හරියට එනවද කියලා. System testing. The complete system is tested. The complete system is tested